දෑබරේනි දෑබර ඥාතියනි මේ පින්බර දම් සභහා මණ්ඩපයේ සිට අදත් හදවතින් යුතුව දෑබර ඔබට තිරුවනෙහි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ලෙන්ගතුව අදත් සිදු කරනවා. අපි උත්සාහ දරමු ජීවිතය වඩාත් යහපත් එකක් බවට පරිවර්තනය කරගන්නට ඒට ප්‍රමාද වන්නට එපා. ජීවිතය එක් සමයන්හි අපි විවිධාකාර ප්‍රාර්ථනා බලාපොරොත්තු එකතු කරගන්නවා, ගොනු කරගන්නවා, පෙළගස්වා ගන්නවා. මේ පමණ ජීවිත කාලයක් අපට ගෙවන්න පුළුවන් කියලා අපි ඒ කාලයට සරලන යම් යම් ඉලක්ක තබා ගන්නවා. මේ කාල සීමාවන් තුළ අනපේක්ෂිත සිදුවීම් වලට අපට අපේ ඥාතීන්ට ලක්වන්නට සිදු වෙනවා. අපි හඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා. සියලු දෑ අතහැරලා සමහර විට ජීවිතෙන් පවා සමුගන්න උත්සාහ දරනවා. හැබැයි ධර්මය නිසිලෙස අවබෝධ කළවුන්, අවබෝධ කරගත් ඇත්තවුන් මේ සියල්ල දෙස උපේක්ෂා සහගතව බලනවා. ඒවා විඳදරාගෙන ජීවිතයේහි පරම නිෂ්ඨාව කරා යන ගමන් මඟ තව තවත් අර්ථාන්විතව සකසා ගන්නවා. අපි උත්සාහ කළ යුත්තේ ඒටමයි. අදත් මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව ඔබට ධර්මාවබෝධය පිණිසම වේවා. මේ ධර්ම දේශනාව අද සංවිධානය කරන්නේ, දායකත්වය සපයා කටයුතු කරන්නේ සේනපුර යාය 4 අංක 88 දරණ ලිපිනයෙහි පදිංචි ලයනල් රත්වත් පවුලේ ආදරණීය පියතුමාණන් එච්.එම්. සෙනෙහෙලතා සදාදරණීය මෑණියන්. සේනපුර යාය 4 අංක 88 දරණ ලිපිනයෙහි පදිංචිව සිට හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු මහේෂ ධනංජය බණ්ඩාර රත්වත් ආදරණීය පුතුණුවන්ට, තරුණ මහත්මයාට, දෑබර සැමියා, දෑබර ඥාතිවරයා සිහිපත් කොට මාස 3ක් ගත වීම නිමිත කොටගෙන පවත්වන තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කමයි මේ විදිහට රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ ඔවුන් සිදු කරන්නේ. මහේෂ ධනංජය බණ්ඩාර රත්වත් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් කොට උපදින ආත්ම භවයන්හිදී අකල් මරණවටපත් නොවි දීර්ඝව සම්පත් ලබන්නට ජීවිතය ධර්මානුකූලව හසුරවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි සේනපුර යාය 4 අංක 88 දරණ ලිපිනෙහි පදිංචි ලයනල් රත්වත් ආදරණීය තාත්තා, එච්.එම්. සෙනෙහෙලතා ආදරණීය අම්මා, මහේෂ පුතුණුවන් වෙනුවෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඔවුන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට අනුව අපි අපේ දම්සභා මණ්ඩපයට ගෞරවයෙන් ආරාධනා කළේ සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍යපාදාචාර්ය දානියගම ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට. ඔබ නිවසේ සිටයි බුදුබණ අහන්නේ. අපේ දම්සභා මණ්ඩපයට පැමිණෙන්න අවකාශ නැහැ පවතින තත්ත්වය මත. ඒ නිසා දායකත්වලාභී ඔබත් බුදුබණ ශ්‍රවණයට සූදානම් වන දෑබර ඔබත් සාදුනාදයක් ලබා දෙමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දම්සභාවට පිළිගනිමු. සාදු සාදු සාදු. යලිත් වතාවක් සාදුනාදයක් ලබා දෙමින් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්න අපි নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කතමංච භික්ඛවේ ඕරිමන්තිරං කතමංච පාරිමන්තේරන්ති මිච්ඡා දිට්ඨි භික්ඛවේ ඕරිමන්තිරං සම්මා දිට්ඨි භික්ඛවේ පාරිමන්තේරන්ති අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඉතරා පජා තීරමේවානුධාවති යේචකෝ සම්මදක්ඛාති ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමිස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං තේතේ සාදු 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 සදහබර පුණ්‍යකාමී ගුණවත් පින්නතුනි පින්වත් ඔබ
මේ අවස්ථාව බණ අසන්නට අවකාශ යොදා ගන්නා මොහොත. පිපාසිත පුජ්‍යලෙක් එම පිපාසයේ සංසිඳුව ගැනීම සඳහා වෙහෙස කරව සොයාගත් දිය පොදක්, දිය දෝතක් බොහෝ ආසාවෙන් පරිශ්‍රමයෙන් පානය කොට තම පිපාසාව සංසිඳුව ගන්නසේ බිහිසුණු සංසාර කටුකත්වයට හසු වී විවිධ දිසාවන් වලට පරිවර්තනය වෙමින් පෙරලී යමින් අනේක විද වූ දුක් පීඩාවන් අතර සැරිසරා වෙහෙසට පත්වී සිටින සංසාර දුකේ පිපාසාවට පත්වී සිටින ඔබ මේ දහම් ඔසුව මැනවින් අවබෝධයෙන් පානය කරමින් ඒ තුළ පවතින ගැඹිරතර ධර්ම රසය තුළින් සසර අවබෝධ කර ගැනීම සඳහා ඒ සසරෙන් මිදීම සඳහා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ඉඩ අවකාශ යොමු කරගන්නා මෙන් ප්‍රථමයෙන්ම පින්වතුන්ට කරුණාවෙන් සිහිපත් කරන්න කැමැති. අහඹු ලෙස ලැබෙන දෙයක් තමන්ගේ ජීවිතයේ තීරණාත්මක සාධකය වෙන්න පුළුවන්. ධර්මයත් අපේ පින්වතුන් නැවත නැවත අහන්න ඕනි. නැවත නැවත ධර්මයේ පරිශීලනය කරනකොට අහන විට ඔබේ ජීවිතයේ තීරණාත්මක වූ අවස්ථාව ඔබට ඔබව වටහා ගන්න පහසු වන අවකාශය අහඹු ලෙස ඒ අතර ලැබෙන්න පුළුවන්. අපේ ජීවිතයේ සැප දුක හැම විටකම පෙරළෙමින් පවතින එකක්. කෙලවරක් නිශ්චිතව කියන්නට බැරි රිය සකක් වගේ. රත රෝදයක් මුල අග සොයන්න බැරුව වගේ. අපි මේ සංසාර චක්‍රයේ පින්නතුනි හැසිරෙන පුච්චලයෝ. ඒ රිය අපි පාලනයෙන් තොරව ඉබී යන්න අතෑරලා පාලනය කරන්න නැති රියක් එතන තියෙන්නේ අපිට. ඊට හේතුව පාලනයට නිසි ලෙස හසු කරගත්තේ නැති හිතක් තමයි අපිව හසුරුවන්නේ. මේ සිත හසුරුවන්න පාලනය කරගන්න නොහැකි වූ තැන අවිනිශ්චිත භාවය නිතරම රජ කරන්නේ. බුදු කෙනෙක් ලෝකයට පහළ වී වදාළ පින්නතුනි කියා නිම කරන්න බැරි කරුණාවක් මෛත්‍රියක් ඇතුව. අපි හැමෝම ඇතැම් අවස්ථාවල යම් යම් අයට පිහිට වෙනවා. උපකාර වෙනවා. ඒ පිහිට උපකාර වීම සිද්ධ කරන්නේ
තමන්ගේ සමීපතමයන් මුල් කරගෙන ඔබ ඔබේ ජීවිතයේ කරන හැම පරිත්‍යාගයක්ම කැපකිරීමක්ම එක්තරා යුගයකට කාලයකට සීමා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කරුණා දැල 100,000 ගුණයකින්ම පරාර්ථයේ පිණිසයි යොමු වුණේ. ලෝකයේ අනිත් හැමෝම ස්වාර්ථ සිද්ධිය සඳහා කැප වෙනකොට භාග්‍යවතුන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පරාර්ථයේ පිණිස විශාල පරිශ්‍රමයක් කැපකිරීමක් කළා. මදක් සිතල බලන්න මේ දහමේ ශාස්ත්‍රූවර අපේ බුදුහාමුදුරුවෝ අපේ ජීවිතයේ දුක ඇති තැන දුක තුනී කරගන්න වදාළේ කුමක්ද? ධර්මයේ කියන කරුණ. අනික් හැම තැනකම අපි ප්‍රකාශ කරන දේවල් ජීවිතේ යම් යම් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පුජ්‍යලානුබද්ධව පවතින්නේ. ඒකත් නිශ්චිත කාලයකින් ඒ යුතුයකම් බැඳීම් සියල්ල ගෙවිලා අවසන් වෙලා යනවා. නමුත් ධර්මයේ තුලින් අපිව අතරමඟ හලා දාන්නේ නැහැ. මව්පියන් ලෙස ඔබේ යුතුයකම් ඉටු කරන්න පුළුවන්. ඒ යුතුයකම් ඉටු කරන්නේ දාරක ප්‍රේමයේ පදනම් කරගෙන ඔවුන්ගේ නිශ්චිත කාල සීමාවක් සඳහා පමණයි. භවයේ පුරා සැරිසරන ඒ දරුවන්ගේ ආත්මවලට රැකවරණ පිළිසරණ ආරක්ෂාව දෙන්න බෑ. ඒ බැඳීම් සියල්ලම වෙනස් වෙලා යනවා. මේ ආත්මගත පුජ්‍යල චරිතය සසර කොතන හිටියත් පින්නතුනි මේ ලෞතුරා ධර්මයේ ස්පර්ශ කරන තැනකට ආකර්ෂණය වෙන්න ලැබුණොත් ඒ වාසනාව තුලින් අත් නොහැර සුගති සංඛ්‍යාත කරනවා. භව ගමන සුවපත් කරන දෙන තැනට අපේ ජීවිතය පත් කරන්න අපේ භාග්‍යවතුන් වහන්සේගේ උදාර ධර්ම දේශනා ධර්මස්කන්ධය ගොඩනැගිලා තිබෙන බව පින්වත් ඔබට වැටහෙනවා. එනිසා ශාස්ත්‍ර ගෞරවය ඇතිව ඔබේ ශ්‍රද්ධාව පිරිහෙන්න යන්න දෙන්නේ නැතුව ලෞතුරා බුදුගුණේ මෙනෙහි කරගෙන සෑම බිඳ වැටෙන අවස්ථාවකම මනසට ශක්තිය ගන්න. අපිට අපේ ජීවිතයේ සැනසීම අපේ ජීවිතයේ පීඩාව දුරු කරගන්න තියෙන්නේ බණ ටිකක් අහන එක විතරයි. ඒ වගේම මේ බණ අවබෝධ කරගන්න එකයි. එහිදී මම මුලින්ම සඳහන් කරන්නට යෙදුන අපේ පින්නතුන්ට අපිව පාලනයකින් තොරව මේ සසර හසුරුවනවා කියලා. ඒ හසුරුවන తত্ত্বය එහි රියවදාවකයා බවට පත් වෙලා ඉන්නේ වෙනත් කෙනෙක් නෙමෙයි. නරක රියදුරෙක්, සතුරු රියදුරෙක්, සතුරු රතාචාර්ය කෙනෙක් යම් රතයක් ආවේගයෙන් පදවන්නේ නම් ඒ තුල සිටින පුජ්‍යලයන් අනාරක්ෂිතයි. අපි ඇතුලේ සතුරු රියසකක් හසුරුවන්න නායකත්වයේ දෙන බලවේගයක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සිත නැමැති
සතුරා අපි සංසාරයේ පුරා විවිධ දුක්ඛම් කටළු වලට පමුණුවනවා කියලා. අපිට අපේ සිත දියුණු කරගන්න, පාලනය කරගන්න නොලැබුණු නිසා එහි තිබෙන යම් යම් දුබලතා ඉස්මතු වී ප්‍රබල ලෙස හැසිරෙනකොට අපි අසරණ බවට පත් වෙනවා. අපි කර්ම රැස් කරන්නෝ බවට පත් වෙනවා. තමා තුලම තමාගේ මමත්වයම ලබා දීලා මගේ සිත කියන මමත්වයෙන් අලංකාර කරවලා ඒ ආත්ම ඝාතකයේ කැටියට සංසාර දුකට සසර මිදෙන්න තියෙන අවස්ථාවන් අවබෝධ කරගන්න ඉඩ දෙන්නේ නැතුව ලාමක සම්පත්වලට අපිව ආකර්ෂණය කරවන්නේ, අපිව යොමු කරවන්නේ පින්නතුනි අප තුලම පිහිටි අපේ සිතයි. එනිසා මේ දුක් බහුල ලෝකේ සසර ගමනේදී අපිව නොයික් අවස්ථාවන් වලට සතුරු වේසයෙන් යොමු කරන්නේ විඥාණය, අපේ හිත. විටක අපි මනුසත් කුලේ මිනිසෙක් වෙලා ඉන්නවා. ඒ අපේ සිත චුති අවස්ථාවේ මනුස්ස ලීලාව ගත්ත නිසා ඒ මිනිස් ලීලාව තුල පාලනයෙන් තොරව ආවේගයෙන් හැසිරෙන වෙලාවක අපි මිනිස්කම අතාරින්න ගියොත් ඒ ආවේගයට සරිලන ආකාරي විහිසුණු තැනකට අපිව යොමු කරෙන්න පුළුවන්. මේ විදියට සංසාරේ නොඑක් තැන්වල විවිධ වූ අත්දැකීම්, පීඩාවන්, දුක් දුම්නස් සමූහයකටම අපි හවු වෙලා තියෙනවා. මේ සංසාර සැඩපහරේ අපි මුලා වෙලා ගහගෙන ගිහින් රැඳිච්ච දූපත් මොනතරම් දුක්ඛම් කටළු ගහන තැන්ද කියලා අපිට ආපහු පුබ්බේ නිවාසානුස්සතියට ගිහින් බලන්න තරම් හැකියාවක් ඇති කරගෙන තිබුණා නම් අපි කොච්චර බියතැති ගැනීම වලට ලක් වෙයිද? එනිසා ධර්මයේ තුලින් පෙන්වා දෙන සංසාර ස්වභාවය මනවින් අවබෝධ කර ගැනීම තමයි අපිට ඥානාන්විත වෙන්න පින්නතුනි. ලෞතර තථාගත අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ එනිසා වදාරනවා කතමංච භික්ඛවේ ඕරිමන්තිරන් කතමංච භික්ඛවේ පාරිමන්තිරන්. ඊතර මෙතර කුමක්ද? මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා ඒ මිත්‍යා දෘෂ්ටික ජීවිතය තුල හැසිරෙන අය මෙතරම මෙගොඩම ජීවත් වෙනවා, උපදිනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය බිඳලූ තැනැත්තන් සම්‍යා දෘෂ්ටික භාවයට පත් වුණාම සම්‍යා දෘෂ්ටිකත්වයේ පදනම් කරගෙන පරතරට ඊතරට ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ සංසාර දුක තුල හැසිරෙච්ච මිනිස්සුන්ගෙන්, සත්වයන්ගෙන් පරතරට යන අය පින්නතුණි, ඒගොඩ වෙන අය, සසර දුක ජය ගන්නා අය අපකාතේ මනුස්සේසු, මේ මිනිස් කුලේ අය අතරින් ඊටාම 14 දෙනෙක් විතරයි පරතරට යන්නේ. අනික් හැම දෙනාම ජේ ජනාපාරගාමිනෝ මෙතරටම ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ සසර දුකටම වැටෙනවා. කාම ලෝකයේම අල්ල ගන්නවා. විමුක්ති මාර්ගයට පුජ්‍යලයන්ට ලක් වෙන්න, පත් වෙන්න තිබුණු අවස්ථා ඒ පුජ්‍යලයන් විසින්ම වළක්වා ගැනීමයි සිද්ධ කෙරෙන්නේ. අපිට පුළුවන්කම තිබෙන්න ඕනි
මේ ධර්මයේ ඇස තුළින් බලලා අපේ ජීවිතේ පීඩාවන් ගෙන දෙන අවස්ථා පැන නැගුණාම ධර්මයේ තුලින් විසඳුම් අරගන්න. විවිධ අය තුලින් විසඳුම් සොයා ගැනීමට වඩා බුදුරජාණන් වහන්සේගේ ඇසුර තුලින් අපේ ජීවිතයේ නියම යථාර්ථයට පා තබන්න අපි විසඳුම් සොයාගත්තොත් සසර ජීවිතයේ ආත්මය මුදව ගන්න පුළුවන්. අපි කටයුතු කළ යුත්තේ කොතරම් ප්‍රියශීලීයයි බැඳෙන හැම දෙයක් තුලම දුක තිබෙන බව වටහා ගැනීමටයි. අපි යම් වස්තුවකට ඇලෙන්නේද යම් තරමකට දයාබරේනි පින්නතුනි ඒ හා සමාන 100,000 ගුණයක් එතුලින් අපිට පීඩාවන් ගෙන දෙන්නේ. මේ ලෝකේ බැඳුණු තැනක සැනසීමක් නැහැ. ඇලුණු තැනක මිදීමක් නැහැ. බැඳුණු තැනත් ඇලුණු තැනත් පුජ්‍යලයාට නිරන්තරයෙන්ම ලැබෙන්නේ පින්නතුනි කටුකත්වය, වගකීම් සහගත බව. අපේ මිනිස්සු බොහෝම දක්ෂයි. අපි අපේ මනුස්සකම නිසාදු නොදන්නාකම නිසාදු ඒ ජීවිතේ කටුකත්වය සුන්දර අත්දැකීමක් හැටියට ආස්වාදනය කරන්න පුරුදු වෙලා ඒ කටුකත්වයේ දුක මුදු ගන්න කටයුතු කරනවාට වඩා ඇලීමෙන් මිදෙනවාට වඩා එහිම නිමග්න වී ඉන්ම යැපී ඒ තුලම ගිලී යාමට ඔවුන් කටයුතු කරන්නේ කියලා හිතන්නේ නැහැ. අපේ යුතුයකම් නිසා, අපේ සාර ධර්ම නිසා, අපේ මනුස්සකමේ උතුම් ගති ලස්සන නිසා කියලා අපි අර දුකට හේතු බහුත වන බැඳීම් සංඛ්‍යාත යුතුයකම් සම්භාරයේ තුල කොයි තරම් ගිලිලා කටයුතු කරනවාද කියලා පින්වත් ඔබ විවේක බුද්ධියෙන් ඔබ ගැන හිතලා බලන්න. තමන් තුළ වාසය කරන සැබෑ සත්පුරුෂ අව්‍යාජ පුජ්‍යලයා අවදි කරගන්නටයි අවශ්‍ය. ඒ අව්‍යාජ පුජ්‍යලයාට ඕනේ විවේක සුවය. නමුත් මේ ව්‍යාජ ලෝකේ අපි අපේ ජීවිතයේ සැනසීම බැහැර සිටින අයත් එක්ක හුවමාරු කරගත්ත නිසා අපිටම අපිව බරක් පීඩාවක් කඳුළු ගංගාවක් බවට පත් කරගෙන මේ කඳුළු පිසලමින් යන ජීවිතය කවදා නිම කරන්න දෝනි කියලා නිශ්චය කරගත යුත්තේ, තීරණය කරගත යුත්තේ දයාබර සුපින්වතුනි ඔබ විසින්මයි ඔබෙන් විමසලා. එය බාහිර කෙනෙකුට පවරා දෙන්න, වටහා දෙන්න යෝග්‍ය සුදුසු දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එනිසා දුක්ඛං දුක්ඛ සමුප්පන්නං, මේ දුකත් දුකෙන්ම හටගත්ත ලෝකේ දුක් විඳින්නෝ අතිශය බහුල බවයි. ඒ දුකෙහිම ගැලී දුකම විඳිමින් දුක තුල වාසය කරන පුජ්‍යලයන් අතර, එයම ආස්වාදනය කරන පුජ්‍යලයන් අතරින් දුක තුනී කරගන්න කටයුතු කරන ඇත්තෝ බොහොම අල්පයි. එකයි අප්පකාතේ මනුස්සේසු යේ ජන පාරගාමිනෝ, පරතරට යන ගමනට සල්ප දෙනෙක් ශේෂ කරලා අනික් හැමෝම ආපහු හිටපු තැන්වලටම එනවා. ඒතර අපි ඉදිරියට ගමන් කරලා නැහැ. එක්කෝ ආපසු හිටිය තැනම නැත්තම් ඊටත් වඩා වැඩි ප්‍රපාතයකට ලක් වෙලා. එක අතකින් සාමාන්‍ය වශයෙන් හරි අපිට සතුටු වෙන්න පුළුවන් හිටපු තැනමවත් ඉන්න ලැබෙනවා නම්. නමුත් ජීවිතයේ ආත්මය කොතරම් අවිනිශ්චිත භාවයෙන් යුක්තද කියනවා නම් මේ පවතින තත්වේවත් තහවුරු වීම කොතරම් දුරට
විශ්වසනීයද කියලා කාටවත් හිතාගන්න බැරි තරම් පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ දහම අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතැනදී. ශ්‍රතවත් ආර්ය පුජ්‍යලයෝ සුව විඳිනවා. මේ ලෝකේ හැමෝම දුක් විඳින්නෙත් නෑ. අර සාමාන්‍ය මිදෙන්න වාසනා ගුණ වර්ධනය කළ පින් කුසලෙන් පෝෂණය වෙච්ච උදවිය ශ්‍රතවත් පුජ්‍යලයන් අතරට ගමන් කරනවා. ශ්‍රතවත් භාවය කියලා කියන්නේ ගුණවතුනි මේ ලෞතුරා ධර්මයේ තුල ආකර්ෂණීය වෙච්ච අය. ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ තේරුම් අරගෙන ජීවිතයේ ඒ අභියෝග අවස්ථාවන් වලදී අනුරූප ආකාරයට යොමු කරගෙන වාසය කරන අය. ඒ වගේම කෙලෙස් ප්‍රහීන කරගන්න යෝග්‍ය මානසිකත්වයන් වැඩි දියුණු කරගත් අය. තව විදියකට කියනවා නම් මිත්‍යා දෘෂ්ටික මානසිකත්වයෙන් මිදලා සම්‍යක් දෘෂ්ටික ප්‍රතිපදාවට පිළිපන්න අය. සෝවාන් ආදී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරගන්න හැකි සාමාර්ථයක් මිනිසුන්ට තියෙනවා. අපිට ලබා ගන්න අපහසු ගම්බීර සිහිනයක් වූ දහමක් බුදු පියාණන් වහන්සේ වදාළේ නෑ. ප්‍රායෝගික නොවන දහමක් බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. ප්‍රත්‍යක්ෂ කරගත නොහැකි දහමක් මිනිස් මනසට ඔරොත්තු නොදෙන දහමක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අපේ මිනිස් මනසට තීරණ කරන්න පුළුවන් ආකාරي යොමු කිරීම එකතුවක් තමයි මේ පරම ශ්‍රී සද්ධර්මයේ තුල මාර්ගෝපදේශයේ තුල තිබෙන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ පරතරට ගොස් මෙතර සිටිය අපට ඊතර සැනසීම වර්ණනා කළා. එගොඩ වී මෙගොඩ සිටින අපට එසෙත් නොමැතිනම් ඕරිම තීරයේහි සිටින මෙතර සිටින අපිට පාරිම තීරයේ ඊතර ස්වභාවය වර්ණනා කළා. ප්‍රණීත ස්වභාවයක් පෙන්වා දී වදාලා. මේ වඩාත් ඔබට පැහැදිලි කරන වචනයෙන් ප්‍රකාශ කරනවා නම් කටුකත්වයෙන් පිරිච්ච ලෞකික ලෝකේ දුක් විඳින මිනිසාට ඒ කටුකත්වයෙන් පිරි ලෞකිකත්වය ඉක්මවා යමින් ලෝකෝත්තර නිර්වාණ පද ප්‍රාප්තිය සාක්ෂාත් කරගෙන නිවන නැමැති සැනසීම අත්පත් කර ගැනීමේදී එහි තිබෙන ශාන්තිදායක භාවයේ බැඳීම් ගිලිහුණු තැන සැනසීම් පැතිරෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේ අත්විඳා. ඒ අත්විඳලා ඒ ශාන්තිදායක සැනසීම තමයි අනෙක් පුජ්‍යලයන්ට පහසුවෙන් අවබෝධ කරගන්න වදාළේ. භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා පිරිනුවන් පානකොට කෝටි ගාණක් මිනිස්සු කෝටි ගාණක් දෙවියන් බඹුන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මඟ ඔස්සේ ගමන් කරා. එතන ඇදහිීමක් කළේ නෑ. ඇදහිීමක් නෙමෙයි කළේ ධර්මයක් දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ දර්ශනීය තුල ප්‍රායෝගිකව පියවර තබමින් පෙරට ගමන් කළා. අපි අසමත් වෙලා තිබෙන්නේ ඒ දර්ශන මාත්‍රය වටහාගෙන එහි පියවර තබමින් ඉදිරියට යාමට උත්සාහ නොකිරීම නිසායි. දැන් ඔබ ඒ අනුව කල්පනා කරලා බලන්න ඕනේ. මේ ලෝකයේ දුක් විඳින අය සහ සැප විඳින අය අතර මේ ශ්‍රුතවත් උත්තමයන් මේ පරම ධර්මයේ මැනවින් අවබෝධ කරගත් උත්තමයන් සුවසේ වාසය කරන බව, සැනසීම ලබන බව. ඇතැම් අවස්ථාවල පින්වත් ඔබ මදක් හිතලා බැලුවොත් ඔබට ප්‍රායෝගිකව වැටහෙයි බොහෝ විශාල ධනස්කන්ධයන් තිබෙන
සම්පත් බහුලව තිබෙන අය. බැලූ බැල්මට ඒ භෞතිකව ගොඩනැගිලා ඉන්න ඒ පුද්ගලයන් ගැන නොදන්නා නිසා බාහිර සමාජයේ අය ඔවුන්ගේ සැපට ගිජු කරනවා. නමුත් පින්නතුනි අති බහුතරයක් දෙනාට නිදිය ගන්න වෙලාවක් නැහැ. නිදා ගන්න ටිකත් නිින්ද යන බෙහෙතක් මත් වූ යමක් උවමනයි ඔහුට නිින්ද යන්න. ඒ තරම්ම සැහැල්ලුවක් Tamange හිතේ නැහැ. බරක් වගකීම් සමුදායක් පිරිච්ච ජීවිත තියෙන්නේ. අපි බහරින් දකින ප්‍රබෝධමත් ජීවිත අභ්‍යන්තරය තුල නැහැ. පීඩාකාරී බව වැඩි. ඒ සසර ස්වභාවය. ඒ සසර ස්වභාවය අවබෝධ කරගෙන අපි දුකම නිමග්න කරගෙන දුකම ආස්වාදනය කරගෙන දුකට පත්වෙන්න තිබෙන අවකාශ ජීවිතේ කරගන්නේ නැතුව ඉන්නයි කටයුතු කළ යුත්තේ. මම එයයි මේ ධර්ම දේශනාවේදී පෝර්වෙන් සිහිපත් කරන්නට යෙදුනේ. අපි ඇලුම් කරන බැඳෙන තැන් තිබෙනවා නම් ඒ ඇලෙන බැඳෙන හැම තැනකදීම අපේ පීඩාවත් ඒ හා සමානව නෙමෙයි. ඊට වඩා 100,000 ගුණයක් විශාල ලෙස වර්ධනය වෙනවා කියලා. අපි ඒ ප්‍රියතාවයේ නිසා සුසුම් හෙලනවා. තනිකම දැනෙනවා. ඒ වගේම කඳුලක් Tamange හිතට ගලාගෙන එනවා. Tamange තනිකම පාළුව Tamanට දැනෙන තරමට ලම් වෙනවා. මේ සැනසීම නෙවෙයි දුකට හේතුවක් වෙලා. ඒතර සැනසීම කියලා අපි ලං කරගෙන ඉඳලා තියෙන්නේ. කොයි මොහොතක හෝ වෙනස් වී යන දෙයක් අහිමි වුණු තැන දරාගත නොහැකි ස්වභාවයට අපි ලාමක කරලා තියෙන බවයි. එනිසා අපිට ඇති තැනත් නැති තැනත් අපේ ධෛර්ය සම්පන්න භාවයේ අපේ ප්‍රබෝධමත් භාවයේ අපේ ජීවිතයේ විනිවිදශීලී ස්වභාවය සුරක්ෂිත වෙන ආකාරයටයි පැවතිය යුතුව තිබෙන්නේ. දැන් අපි මේ අනුව ජීවිතයේ සසර ගත කරන දරුණු ක්‍රිය මෙහෙවන්නාගෙන් අපේ මනසේ තිබෙන බිහිසුණු බවින් මිදී කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා සිත දමනය කරගන්නට ඕනේ. සිත දමනය කරගෙන නිවැරදි තැනක රඳව ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වෙන තැනක දහමක සිත පාලනය කොට නතු කොට තබන්න අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. එනිසා මේ සිත නැමැති සතුරු බලවේගය යම් කිසි කෙනෙක් දිනුවා නම් ඒ තැනැත්තා සසර දිනූ පුජ්‍යලයා බවට පත් වෙනවා. සිත දිනූ තැනැත්තාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. සිත විසින් පාලනය කළ මේ සංසාර ගත කරන බැඳීම් අයින් කරලා දාලා සම්බන්ධතා විරහිත තත්ත්වයට පත් කරලා හුදකලා නිදහස් මනසක් ඇති වෙනවා. කොතනකවත් රැඳෙන්න, ඇලෙන්න, බැඳෙන්න සම්බන්ධතා ගොඩනගා ගන්න සාධකයක් ඉතුරු කරගෙන නැහැ. ඒ සියලුම සාධක බැහැරලන්න පුළුවන් ආකාරයටයි රැඳිලා තියෙන්නේ. ඒ තැනත්තා තමයි පින්නතුනි සැනසීමටපත් වූ සිත දියුණු කරගත්ත තැනැත්තා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ දුකට හේතු බහුත වන දේවල් ඕන තරම් මේ සමාජෙ තිබෙනවා. හැබැයි සැනසීමට හේතු වන දේවල් තියෙන්නේ එකයි. සැනසීමට හේතු වෙන දේවල් තමයි ලෞතර ධර්මය. මේ ලෝකයේ අනිත් සියලුම දේ අපට ගෙන දෙන්නේ අන්තිමේට ජයග්‍රහණයට වඩා පරාජයට හේතු බහුත වන දේවල්. සැහැල්ලුවට වඩා බැඳීම් ඇති කරමින් ඒ තුල පීඩාගෙන දේවල්. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළි දේශනා කරේ මේ ජීවිතයේ ධර්මය
පුජ්‍යලයාගේ සැනසීම නැති කරන්නේ නෑ. සැනසීම නිර්වාණයේ නැමැති පරම සැනසීම දක්වාම පිළිවෙලින් ඔසවා තබන බවයි. එනිසා අපි මේ ධර්ම දේශනාවේ සඳහන් වෙන ඕරිම පාරමිතීර ඒ කියන්නේ ඊතර මෙතර අවබෝධ කර ගැනීම ඒ සඳහා හේතු භූත වන පිළිවෙත තේරුම් ගැනීම වැදගත් කොට සලකන්නට අවශ්‍යයි. සපින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ජේචකෝ සම්මදක්ඛාති ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. යම් කිසි කෙනෙක් මේ යහපත් කල්යාණ ධර්මය දකිමින් ධම්මේ ධම්මානුවත්තිනෝ ඒ දකින අවබෝධ කරගත්ත යහපත් ධර්මයේ තුල ධර්මයට අනුගතවම පවතිනවන තේ ජනා පාරමෙස්සන්ති ඒ පුජ්‍යලයන් මෙතර අත්හැරලා මරුගේ හසුවීමට ලක් නොවී මිදෙන්නට කටයුතු කරන බව. බොහෝ දෙනෙක් මේ ලෝකයේ භෞතික සම්පත්වලට අතිබහුතරයක් දෙනා. අවබෝධ නැති නිසා අනවබෝධය නිසා ප්‍රිය කරනවා ඇලෙනවා. නමුත් ඇලෙන්නට අවශ්‍ය දෙයක් නෙමෙයි මුදාලන්නට අවශ්‍ය දෙයි අපි වටා තිබෙන්නේ. නමුත් අවබෝධයක් නැති නිසා තමයි ලාමකකම නිසා තමයි අපි මේ හැම දෙයකටම ආකර්ෂණය වීම වෙන්නේ. එනිසා කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවීත පණ්ඩිතෝ මේ ලෝකේ කළු ධර්මයේ සහ සුදු ධර්මයේ කියලා දෙකක් තියෙනවා. කන්හං ධම්මං විප්පහාය මේ අපේ සිත අවර්ණයට පත් කරන අපේ සිත යම්කිසි දෙයක් සමග බැඳෙනකොට ඇලෙනකොට රාගය, ද්වේෂය, මෝහය කියන මේ මානසික විපර්යාසයන් වැඩෙනවා නම් අපි යම් දෙයකට යොමු වුණාම ඒ දේවල් අපි හඳුන්වන්නේ කළු ධර්ම හැටියට. මොකද Taman අවර්ණ බවට පත් වෙනවා. දුර්වර්ණ බවට පත් වෙනවා. Tamanගේ ගත නෙවෙයි මනස. ප්‍රසන්නව තිබිය යුතු වන්නේ මනස. මනසේ සැහැල්ලුවක් නැත්නම් බාහිර වශයෙන් කොතරම් දේ තිබුණත් ඒ තැනත්තාට ප්‍රබෝධයක් ලැබෙන්නේ නැහැ. මනසේ සැහැල්ලුව ඇති වෙන්නේ රාග, ද්වේෂ, මෝහ කියන අකුසලයට බර නරකට බර සිතුවිලි නැතිනම් විතරයි. අපේ සිතේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන අකුසලයන්ට හේතු බහුත වන සිතුවිලි ගහන නම් කෙනෙකුගේ සැපතත් දැකලා සතුටු වෙන්න බැරි. කෙනෙකුට යහපතක් අවංකව සිදු කරන්න බැරි. යම් කිසි කෙනෙක් විඳින ගත කරන ජීවිතයට ආශිර්වාදයක් වෙන්න නොහැකි. මේ ලාමක මානසික විපර්යාසයන් පවතින පුජ්‍යලයන් පින්නතුනි පිරිසිදු දහමෙන් බැහැර වෙච්ච අය. කොයි තරම් දේ තිබුණත් සෑහීමකට පත් වෙන්න බැරි අය ඉන්නවා. මේ සෑහීමකට පත් වෙන්න බැරි දුර්ගුණ පිරුණු ලෝකයේ මිනිස්සු අතර අප්‍රමාණව සත්‍යයන්ට පුජ්‍යලයන්ට පීඩා ගින දෙන අවස්ථායි තිබෙන්නේ. එනිසා විවේකය ඒ කියන්නේ මානසික සැනසීම ඇති වෙන භාවනාව. මනස ඒකාග්‍ර කරගන්න සුදුසු වාතාවරණ පරිසරය අපි ගොඩනගා ගන්නට අවශ්‍යමයි. අපේ ජීවිතයේ තුල භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වදාළේ නිසා මේ මිත්‍යා ප්‍රතිපදාව මෙතරම සංසාරේම කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ භවත්‍රයේහි කොතන රැඳුණත් එම පුජ්‍යලයන් අතර කටුක බවින් පිරිච්ච කොටස
කාමාවචර ලෝකගත පුජ්‍යලයන් හැටියට සලකනවා. කාමාවචර ලෝකගත පුජ්‍යලයන් හැටියට යම් පමණකට සිත දියුණු කරගත්ත පුජ්‍යලයන් ආකර්ෂණීය වෙන තැන් තමයි රූපාවචර අරූපාවචර බඹතල. මේ තාන බ්‍රහ්ම ලෝක බවට පත් වුණත් සතරම තැන් සංසාරයේම පුජ්‍යල සත්ව කොට්ටාසයක් හැටියට උපත ලබල සිටින තැන්. එතන නිවන නැහැ. එතන නිවන නොමැති, සසරෙන් මිදීමක් නොමැති බඹතලයේ දක්වා වූ කවර තැනක වාසය කළත් ඒ කවර වූ දවසක අවුරුදු ලක්ෂ කෝටි ගාණක් කැවෑමෙන් හෝ ගෙවී ගොස් නැවත ආපහු මෙතරම රැඳිනුත් මේ සත්ව පුජ්‍යල ලෝකේම රැඳුනොත් එම පුජ්‍යලයාගේ අවිනිශ්චිතභාවයේ තිබෙන්නේ. ඒ ආත්මේ විමුක්තිය ගිලිහිලා ගිය බව තිබෙන්නේ. අපි වාසනාවන්තයන් බවට පත් වෙන්නේ මේ ලෞතර ධර්මයේ රැඳී තිබෙන පරිසරයේ තුල අපට උපදින්න අවස්ථාව ලැබිච්ච එක. රැස් කරගෙන ජීවත් වෙන්න පොද කන ලෝකයේ යම් දෙයක් ඉඩක් ලැබුණු සැනින් ලබා දෙන්න අත්තරින්න පූජා කරන්න දන් හැන්දක් බවට පත් කරගන්න පුරුදු පුහුණු කරගත්තු අත්තියන උදවිය අපි. අපේ ජීවිතේ ප්‍රධාන ධර්මතාවයක් ලක්ෂණයක් බවට පත් වෙලා තිබෙන ඒ අනුව කවර හෝ කෙනෙක් සතුටු වෙනවා නම් ඒ සතුට වෙනුවෙන් යමක් ප්‍රදානය කරන්න. ඒ ප්‍රදානය කරන දෙය කවර වස්තුවක්ද කියන එක අදාළ කරගන්නේ නැහැ. අනිත් තැනැත්තාගේ සතුට විතරයි වැදගත් කරගන්නේ අපි. නමුත් මතක තබා ගන්න. ඒ පරිත්‍යාගයේ තුල අපේ ජීවිතය බැඳීම් පරවස කරනවා නම් මිදීමක් අපිට නෑ. අනෙක් පුජ්‍යලයා සතුට ලබාවි. අපිට අවශ්‍ය කරන්නේ බැඳීම් විරහිත තත්වයට අපේ ජීවිතය පමුණුවා ගන්නටයි. එනිසා කලන ධර්මවලට අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදී සම්‍යක් දෘෂ්ටික භාවයට පත් වෙලා ඒ ජීවන ප්‍රතිපදාව අනුගමනය කරන්නට හැකියාව තිබෙනවා නම් එම පුජ්‍යලයා ඊතර වෙනවා. මේ සසර කතරින්ම ඊතර වෙනවා. ඒ යහපත් ප්‍රතිපදා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ආදී කොට ඇති මේ හැම දෙයක්ම අපි අපේ ජීවිතයේ අවබෝධයෙන් අනුගමනය කරනවා නම් ඊතර වීමට අදාළ පියවර, සසරෙන් මිදීමට අදාළ පියවර ගත හැකි. නමුත් අපි මේ යහපත් ධර්මය පවා ඇතැම් අවස්ථාවල පාවිච්චි කරන්නේ අපි පහසුවෙන් හසුරුවන්න උත්සාහ කරන්නේ මේ ජීවිතයේ සමාජ ආර්ථික අභිවෘද්ධිය ගැන දේශනා කළ එකක් හැටියට. දැන් සම්මා කම්මන්ත කියලා කිව්වොත් යහපත් කර්මාන්ත ජීවත් වෙන්න අදාළ වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ පවට නැඹුරු නොවුණු යහපත් කර්මාන්ත වෙලෙලඳාම ඒ වගේම ගොවිතැන්පත ආදී කොට ඇති දේ පිළිබඳවයි මේ වදාළි කියලා හිතනවා. නෑ, යහපත් කර්මාන්තයේ නිවනට අදාළ වෙන්නේ කුමක්ද? බණ භාවනාදියට යොමු වෙමින් බ්‍රහ්මචාරී ජීවිතයේ තුල පිරිය යුතු පිළිවෙත් සමුදායකට අර සමාජ ආර්ථික අවබෝධයේ තුල කවුද තෘෂ්ණාව අතහරින්නේ? ඒ පුජ්‍යලයා දැහැමි කර්මාන්තයක යෙදුනහම හොඳයි. මොකද ඒ තුලින් තව කෙනෙකුට අවඩක් සිදු වෙන්නේ නැති නිසා. නමුත් එයා ධනය රැස් කිරීමත් එක්ක
කලින් කලට පරිවර්තනය වෙන වෙනස් වෙන සතුරෙක් වූ මනසත් එක්ක ජීවත් වෙන්නේ. ඒ මනසත් එක්ක ජීවත් වෙන පුජ්‍යලයා බැඳී සිටින්නේ මිදීමට බැරි තරම් වූ ගැඹුරු සාධකයක් එක්ක. ඒ බිඳීමට අමාරු සාධකයේ තුල හිර වී සිටින පුජ්‍යලයාට භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ සැනසිලිදායක පියවර අනුගමනය කරන්න නිරන්තරයෙන්ම උද්‍යෝගිමත් වෙන නිසායි. එනිසා අපේ දයාබර ගුණවත් පින්වතුන් සල්ප වූ ජීවිත කාලයක් ගත කරන්නේ අපි සදාතනික අතිදීර්ඝ වූ කාලයක් වාසය කරන අය නෙමෙයි. අල්ප වූ කාලයක් ජීවත් වෙන අය. එනිසා ඒ ජීවත් වෙන කාලය තුල පුළුවන් තරම් දෙහැමිව ඒ වගේම ධර්මානුකූල ප්‍රතිපදාවන් වල සිටීමින් බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ජීවිතයේ සැනසීම උදා වෙන පිළිවෙත් සමුදායට අවනතව කටයුතු කිරීමට උනන්දු වෙන්නට ඕනි. ඒ අනුව පුජ්‍යලයක් හැසිරෙනවා නම් එම පුජ්‍යලයා මේ ලෝකයේ තියෙන යහපත තුල යහපත් වූ ප්‍රතිපදා තුල ධර්මයට අදාළ වූ ජීවිතයේ තුල ගමන් කිරීමෙන් සංසාර දුකත් මේ ජීවිතයේ දුකෙනුත් අත් මිදෙන්න කටයුතු කරනවා. දුකට හේතු භූත වන දුකට යොමු කරන කරුණ ඕන තරම් තියෙනවා. දවසේ ඉර උදා වූ මොහොතේ සිට ඉර බැස යන මොහොත දක්වාත් ඉන් අනතුරුව හෝරා ගණනකුත් තමන්ට පසුබෑම් ගෙන දෙන ජීවිතයේ පීඩාවන් හිංසාවන් දුක්මුසු සිතුවිලි ගලා එන සිද්ධිය ඕන තරම් තියෙනවා. මේ හැම දෙයක්ම යට ගිහින් ඒ සියල්ල උඩින් පවතින්නට නිශ්චිත වූ ධහම තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේගේ දහම කවදාවත් පුජ්‍යලයක් දුකෙහි නිමග්න කරන්නේ දුක නැති කරනවා. පින්වත් ඔබ දන්නවා ගෙල වැළලා ගන්න යමින් හිටි රජුමාලාවන්ට දහම තමයි ඒ දුක් පීඩාවෙන් මිදී රහත් මගට පියවර පෙන්වලා දුන්නේ. දරුවන් සැමියා මව්පියන් සොහොයුරා ආසන්නෙම මැරිලා යද්දි සමාජයේ උම්මත්තක ලීලාවක් බවට පත් වෙලා සමාජයේ හුදකලා බවට පත්තුණු චරිතය වූ පටාචාරාවන්ට පිහිට වුණේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය. ඒ වගේම තමන් අතිශය ප්‍රිය කළ ප්‍රේම කළ දරුවා මියගොස් මලකඳ වත්තම් කරගෙනම ගමන් කළ ක්‍රිෂා ගෞතමී ජීවිතයේ යථාර්ථයේ ළඟ නැවතුනේ බුදුහාමුදුරුවන්ගේ බණ පදේ ළඟ. මේ ජීවිතයේ අපි හැමෝටම සත්‍ය අවබෝධ කරගන්න ජීවිතයේ දුක යටපත් කොට නිර්වාණී සැනසීමත් කරගන්න එසේනම් තිබෙන එකම පරමාර්ථ ධර්මයේ ලෞතර දහමයි. අපේ පින්නතුන් ඒ ලොවී ලෞතුරු දහම තුල නිරන්තරයෙන් දිවි දෙවෙනි කොට රැඳී සිටිමින් ඒ තුලම ගමන් කරමින් අවබෝධ කරගන්න කටයුතු කරන්න. සසර බිහිසුණුයි බිහිසුණු සතර පීඩාකාරී පීඩාවෙන් මිදී සැනසීම ලබා ගන්න නම් අපි මේ සසර ප්‍රතික්ෂේප කරන්න ඕනේ. නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. බැඳීම් විරහිත සැහැල්ලු ජීවිතයක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා ඔබට අවශ්‍ය ශක්තියත් ධෛර්යයත් වාසනා ගුණ මහිමයත් නිරන්තරයෙන්ම ලැබේවා. ලොවි ලෞතුරු සැනසීම ඔබ සැමටත් වේවා. පරම ශාන්ත නිවනින් සදා සුවයම සෑම දිනාටමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ සේනපුර යාය 4 අංක 88 දරණිස්ථානයේ පදිංචි අපේ පින්වත් ලයනල් රත්වත්ත එම පවුලේ දයාබර පියතුමාත් ඒ වගේම එච්.එම්. සෙනෙහෙලතා එම පවුලේ ආදරණීය මෑණියනුත් සත්පුරුෂ දායකත්වයේ ලබා දෙමි. අපේ පින්වත් ලයනල් රත්වත්ත මහත්මයාත්
එච්.එම්. සෙනෙහිලතා පින්වන්ත මහත්මියත් දෙපළ සේනපුර යාය 4 අංක 88 දරණ ස්ථානයේ සිට මෙම පින්කම සිදු කරනු ලබන්නේ මේට මාස 3කට පෙර හදිසියේ එහි ජීවත්ව සිට පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුණු මහේස ධනංජය බණ්ඩාරරත්වත්ත පවුලේ බාල පුතණුවන්ගේ වියෝව නිමිති කරගෙන මහේස ධනංජය බණ්ඩාරරත්වත්ත පුතණුවන්ගේ භව ගමන සුවපත් වීම සඳහා උපදින කිසිම භවයක එබඳු අකල් වියෝවකට ලක් නොවි සංසාරය ආරක්ෂා වීමටත් ලොවී ලෞතුරු නිර්වාණයෙන් සදා සැනසීම ලබා ගැනීමටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පිණිසයි. ඒ අනුව අපේ පින්වත් දයාබරදායක පක්ෂය හැටියට ඔබගේ සෙනෙහබර පුතණුවන් ලෙස මේ ජීවිතයේ කලක් වාසය කොට අනපේක්ෂිත මොහොතක හදිසියේම පරලෝක ප්‍රාප්ත වූ මහේස ධනංජය බණ්ඩාරරත්වත්ත දරුවාට මෙපින් ලැබේවා. සසර වසනාතුරු නිවන් දක්නාතුරු දීඝායු පිරුණු බව ගමන වේවා. සංසාර දුකෙන් මිදේවා. පරම සාන්ත නිවන් සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වන්ත ලයනල් රත්වත්ත සෙනෙහිලතා පින්වතුන් පින්වතියන්ටත් පවුලේ ඔබ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් ලොවී ලෞතුරු සැනසීම වේවා. පරම සාන්ත නිවන් සම්පත් සෑම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදේවතුනි දයාබර ඥාතීනි අපි හැම මොහොතකම ජීවිතයේ ස්වභාවය හඳුනා ගනිමු. ඒ ස්වභාවය හඳුනා ගැනීම සඳහා අපට ඇති එකම මාර්ගය මේ ශ්‍රී සද්ධර්මයේම පමණයි. එය පසක් කරමින් ඉතාමත්ම වටිනා වූ ධර්ම දේශනාවක් අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිදු කළේ. මේට මාස 3කට පෙර හදිසිය භාව ප්‍රාප්ත වූ මහේෂ ධනංජය බණ්ඩාරරත්වත්ත තරුණ මහත්මයාට පුණ්‍යානුමෝදනා සිදු කොට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ලයනල් රත්වත්ත ආදරණීය තාත්තා එච්.එම්. සෙනෙහිලතා ආදරණීය මෑණියන් සේනපුර යාය 4 අංක 88 දරණ නිවසේ සිටයි මේ උතුම් ධර්ම දානමය පින්කම පැවැත්වුවේ. ධර්ම දේශනාව දේශනා කොට වදාළේ සියම් මහානිකායේ රණගිරි දඹුල්ල විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍යපාදාචාර්ය දානියගම ආනන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපි ආශිර්වාද කරමු අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් ජාතික ආගමික ශාසනික මෙහෙවර තව තවත් වඩාත් හොඳින් සිදු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා. මේ සසර කෙලවර ගෞරවනීය ස්වාමීන් වහන්සේත් පතනා වූ බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසලය හේතු වාසනාම වේවායි අපි නිවසේ සිට සාදුනාදයක් ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දායකත්වලාභී ලයනල් රත්වත්ත මහත්මයා එච්.එම්. සෙනෙහිලතා මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් එපින් බලෙන් යහපතක්ම වේවායි දම්සභා මණ්ඩපයේ සිට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.